පළවෙනි ගාන හෙව්වේ ලඝු දෙකේ පාදේ 8 තියෙන්නේ. අපි ඒක ලියා ගන්නවා 8 කියන එක දෙකේ තුන්වෙනි බලය කියලා. එතකොට මේ තුන්වෙනි බලය කියන්නේ පාද සමාන හින්දා තුන්වෙනි බලය වශයෙන් ආපු දර්ශකය තමයි අපි උත්තරේ වශයෙන් තියන්නේ. දෙවෙනි ගානේ හරය සමාන කරන්න මම හරය සහ ලවය දෙකම දෙකෙන් ගුණ කළා. 2x ගෙන් 1යි 2x ගෙන් 10යි. උත්තරේ එන්නේ 2x ගෙන් 11යි. ලකුණු 2යි. ඊළඟට දරුවනේ තුන්වෙනි ගාන පහත දී ඇති ත්‍රිකෝණ අතරින් අංග සමවන ත්‍රිකෝණ යුගල තෝරා ලියන්න. ඒවා කුමන අවස්ථාව යටතේ අංග සම වේද කියලා යහන්නේ. උත්තරේ දරුවෝ හෙලෝ ABC අංග සමයි PQR කෝක අවස්ථාව PQR ඔව් ත්‍රිකෝණ බලන්න. ඔව් මෙතන අංශක 70 ඉස්සරහනේ පාදේ ඉන්නේ. ඒතර මේකේ 70 ඉස්සරහම වැරදි. මේක ගන්න බෑ. මේකේ 80යි 30යි කියන්නේ 110යි මෙයා තමයි 70. එහෙනම් හරි. එහෙනම් ABC ත්‍රිකෝණයයි අංග සමයි PQRට අවස්ථාව වෙන්නේ කෝකෝපා. ඒක ලිව්වේ හෙලෝ කෝකෝපා තමයි අවස්ථාව. හොඳයි. මේකේ හරස් ගුණ කරනවා. ඒතකොට එන්නේ පුතා 3x වරක් 1 අනික් පැත්තේ එන්නේ 15 වරක් 5. 15 වරක් 5 75යි. හොඳයි. 25. හරි පුතේ. පස්වෙනි ගාන x කෙසේද යත් x යනු ඉරට්ට සංඛ්‍යාවකි b කුලකයේ අවයව ලියන්න කියලා තියෙනවා. 10ට අඩු බිඳුවට වැඩි. එහෙනම් එන්නේ උත්තරේ 2 4 6 8 විතරයි එන්න ඕනේ. 2 4 6 8. NB සොයන්න උත්තරේ එන්නේ 1 2 3 4. 4යි. මේකට 1යි මේකට 1යි. පහත දැක්වෙන දත්ත ඇසුරෙන් විවික්ත දත්ත. විවික්ත කියන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාත්මක දත්ත. ළමයෙක්ගේ උස පූර්ණ සංඛ්‍යාත්මකද? හෙලෝ. උස පූර්ණ සංඛ්‍යාත්මකද? නැත. පාසලක ළමුන් ගණන පූර්ණ සංඛ්‍යාත්මකයි. බල්බයක ආයු කාලය පූර්ණ සංඛ්‍යාත්මක නැහැ. පුද්ගලයෙකුට කතා කරේ භාෂා ගණන සංඛ්‍යාත්මකයි පූර්ණ සංඛ්‍යාත්මක. එහෙනම් ගන්නේ CD විතරයි. හොඳයි. ලකුණු 2යි. 7 වෙනි ගාන මෙන්න මේ දෙකේ කුඩාපද ගුණාකාරය. එහෙනම් x ධන දෙක අපිට ලියත හැකි. එහෙම්ම ලියත හැකි. වර්ගය කියලාම. මෙතන x ඍණ 4 තියෙන්නේ. ඒකේ වර්ගය ඒකත් ඉතින් x ඍණ 4 වර්ගය ලියත හැකි. ඔච්චර තමයි. කුඩාපද ගුණාකාරය වෙන්නේ ওই දෙකම එනවා. x ධන දෙකේ වර්ගයයි x ඍණ 4 වර්ගයයි. ඔහොම තමයි ගන්න වෙන්නේ. හරි. ඊළඟට දී ඇති රූපයේ x වල අගය සොයන්න කියලා තියෙන්නේ. උත්තරේ ගන්නේ x එකතු කිරීම 10 එකතු කිරීම 2x එකතු කිරීම x ඍණ 30 180යි. මේ තුනේ එකතු වෙනවා පුතා 4x ඍණ 20 සමානයි 180යි. ඍණ 20 ධන 20 180 ධන 20. 4x කියන්නේ 200යි. x කියන්නේ 50යි. ආවද දරුවනේ? ඔව් සර්. හරි. ඊළඟට රුපියල් 45000ක් වටිනා ශීතකරණයක් සඳහා 130ක තීරු බද්දක් අය කරනු ලැබේ නම් ශීතකරණය සඳහා ගෙවිය යුතු බදු මුදල අහනවා. 45000 ගුණ කිරීම 130. උත්තරේ එන්නේ පුතේ 4500 ඒවා 3ක්. 0.0යි 15න් 5යි එකක් ඉතුරුයි 13යි.
රුපියල් 100ක් ආවද? 500ක් ආවද? ඔව් සර්. ඔව් සර්. ලකුණු 2යි. ඊළඟට සාධක හොයන්න කියලා තිනවා මේක මේකෙන් ගුණ කරන්න. ඍණ 6x වර්ගය. සාධක එන්න ඕනේ ගුණ කළාම 6x වර්ගය වෙන්න ඕනේ එකතු කළාම 5x වෙන්න ඕනේ. ගන්න වෙන්නේ 1x වරක් 6x තමයි. මෙයා ඍණ මෙයා ධන. එකතු කළාම කෙලිම 5x ලැබෙනවා ඍණ. x වර්ගය ධන 1x ඍණ 6x ඍණ 6. මේ දෙකෙන් එන්නේ x වාරයක් x ධන 1. මේ දෙකෙන් එන්නේ ඍණ 6 වරක් x ධන 1. උත්තරේ x ධන 1යි x ඍණ 6යි. මෙහිම අවස්ථාවක ඔව් සර්. රූපයේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ XY අගය හොයන්න කියනවා. මෙතන x නම් මෙයත් x. x ධන x කියන්නේ 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ඒකෙන් x වල අගය හොයත හැකි 3x 180යි. 3ෙන් බෙදුවහම x කියන්නේ අංශක 60යි. ආවද? y වල අගය වෙන්නේ පුතා x ධන y කියන්නේ 180යි මිත්‍ර කෝණ. ඒකෙන් 60 ධන y කියන්නේ 180යි. y කියන්නේ 180ෙන් 60ක් අඩු කරනවා. y කියන්නේ 120යි. ලකුණු 1යි. දී ඇති රූපයේ x ධන y ට සමාන වන කෝණ දෙකක් නම් කරන්න. එක්කෙනෙක් තමයි මෙයා. BOC. අනිත් එක්කෙනා තමයි මෙයා. AOD. මෙහිම තිබ්බත් ලකුණු දෙන්න කමක් නැහැ. ODC එකතු කිරීම OCD 13 ගොඩනැගිල්ලක තීන්ත ගෑම සඳහා පුද්ගලයින් 8 දෙනෙකුට දින 9ක් ගත වේ නම් දින 6කදී එම කාර්ය නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන කීයද? 8 වරක් 9 72යි. දින 6කදී කරන්න. ළමයි මිනිසුන් දන්නේ x දින 6යි. කීයකයිද දරු? 12යි. 12යි. දින 12යි හොඳයි. ලකුණු 2යි. සමීකරණයෙන් දැක්වෙන සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය m කියන්නේ ඍණ 3යි හොඳයි. අන්තක්ඛණ්ඩය ඍණ 2යි. හරිද ළමයි? හරි සර්. ලකුණු 1 ගානේ දාගන්නේ. ඊට පස්සේ පුතේ දී ඇති ප්‍රිස්මයේ පරිමාව. ප්‍රිස්මයේ පරිමාව හොයන්නේ පුතා හරස්කඩ වර්ගඵලය ගුණ කරනවා දිගෙන්. භාගය වරක් 6 වරක් 8 12යි. උත්තරේ එන්නේ පුතා මෙතන 48න් භාගය කියන්නේ 24 වරක් 12යි. 12 වරක් 4 48න් 8යි 4ක් ඉතුරුයි 24යි 4යි 28යි. මේක දායි උත්තරේට. දී ඇති රූපය හැඳින්වීම හැකි වඩාත්ම සුදුසු විශේෂ නම් මොකක්ද අහනවා. මොකද්ද? උත්තරේ රොම්බසය. රොම්බසය ලකුණු 2යි. සුපුනිගේ නිවසේ සිට පාසලට දුර 6න් 5ක් බසයෙන් යා හැකිය. එතෙන් සිට පයින් යා යුතුය. පයින් යන දුර මීටර 500 නම් නිවසේ සිට පාසලට ඇති දුර. එතකොට 6න් 5ක් බසයෙන් එතෙන් සිට පයින්. එහෙනම් 6න් අඩු කරන්න 6න් 5ක් ලැබෙනවා පයින් යන දුර. පයින් යන්නේ යා 6න් 1යි. හරිද? එතකොට 6න් 1ක් කියන්නේ මීටර 500යි. එහෙනම් 6න් 6ක් කියන්නේ 500ව 6ක්. කීයද? 3000යි. අහන්නේ දුරනේ මීටර 3000 ලිව්වත් කමන්නේ නැහැ. නැත්නම් කිලෝමීටර කීයද? 3යි කියලා ලිව්වත් කමන්නේ.
8වෙනි ගාන 2x ධන 3 x ඍණ 1 විසඳන්න කියලා තියෙන්නේ. පළවෙනි එක තමයි 2x ධන 3 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව කියලා ලියනවා. එතකොට x සමානයි ඍණ 3 බෙදීම 2 හෝ මම කෙලින්ම ගත්තා x සමානයි 1. අවසාන උත්තරේ x සමානයි ඍණ 1.5 හෝ අනිත් පැත්තේ x සමානයි 1. ඔන්න උත්තර දෙක. ඒකේ අර 2x ධන 3 කියන එකට ඍණ 2කින් ඉඳ කියලා කිව්වත් කමක් නැහැනේ. ඔව් ඍණ 1මාර තමයි තියෙන්නේ. 1යි 2කින් 1 කියන්නේ 1.5 තමයි. මේ තියෙන්නේ ඍණ 1මාර තමයි. 1මාර තමයි 1.5 කියන්නේ. හරිද? 19 වෙනි ගාන කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග 22 නම් අරය අහනවා. සූත්‍රය 2πr 360න් 45 22යි. මෙතන එන්නේ දෙවරක් 7න් 22 වරක් r වරක් 8න් 1 සමානයි 22යි. දැන් දරුවනේ අපි කරන්නේ මම පොඩ්ඩක් සුළු කරන්නම්. දෙවරක් 7න් 22 වරක් r වරක් 8න් 1 සමානයි 22. මෙතන උත්තරේ එන්නේ පුතේ 8ට දෙවරක් 1යි දෙවරක් 4යි 4 වද 1යි මෙතන 11යි. හරිද පුතේ? හෙලෝ 7න් 11යි r සමානයි 22යි. නේ මෙතන 22ක් වෙනවනේ 14ක් වෙනවා. 14යි. ඔව් 14ක් වෙනවා 22යි. ඊට පස්සේ මම r මෙතන හොයන්නම් හැවැත්තේ. මම කරන්නේ r සමානයි 22 ගුණ කරනවා 14න් බෙදනවා 11 එන්න ඕනේ නේද? 28 තමයි එන්න ඕනේ. ඊළඟට xy අගය සොයන්න කියලා තියෙන්නේ. මේක 50 නම් මෙයත් 50යි. x ධන 50 ධන 50 180යි. ඒකෙන් x සමානයි 180 අඩු කිරීම 100. x කියන්නේ අංශක 80යි. y කියන්නේ x ධන 50ට. 80 ධන 50 130යි. ආවද? වෙනස්කම තියෙනවා හොඳේ. මේ ක්‍රමේ නෙමෙයි එකම ක්‍රමේ. තවත් ක්‍රම තියෙන්න පුළුවන්. 21 සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. හරිද වැරදිද? හරි. හරි. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය එක් එක් විකර්ණයෙන් සමච්ඡේදනය වේ. හරි. හරි. චතුරාශ්‍රයක එක් පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් ඒ සමාන්තරාශ්‍රයක් වේ. ඒක වැරදි. වැරදි. ඒක හරි සර්. චතුරාශ්‍රයක පාද යුගලක් සමාන හා සමාන්තර නම් ඒ සමාන්තරාශ්‍රයකි හරි. ඔක්කොම හරි නේද? ඔව් සර්. ඔක්කොම හරි නම් දෙකයි. දෙකක් හරි නම් එකයි එකක් හරි නම් ලකුණු නැහැ. ඊළඟට 1 සිට 6 තෙක් අංක යෙදූ සාධාරණ ධාතු කැටයක් එක්වරක් උඩ දැමීමේදී ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ හැකියාව තමයි 6න් 1 3 5 3යි. ඊළඟට O කේන්ද්‍රය වූ ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් රූපයේ දැක්වේ. එම තොරතුරු අනුව ADBC ඕකේ. අර 21 වෙනි ගානේ අන්තිමකට වැරදි දාලා තිබුණේ. ඔව් ලකුණු එකයි එතකොට. හරි සර්. ADBC ගත්තාම ඔන්න බලන්නේ. මෙතන හේතුවක් දක්වන්න කියනවා හොඳේ. OC සමානයි OC. OD
මොකද හේතුව? විශාල වෘත්තයේ අරය. ඊළඟට OA සමානයි OB. හේතුව මොකද්ද? කුඩා වෘත්තයේ අරය. හරිනේ. එතකොට දැන් ABCD චතුරස්‍රය ඇසුරෙන් ගත්තොත් මේගොල්ලෝ කවුද? චතුරස්‍රය ඇසුරෙන් ගත්තොත් මේගොල්ලෝ කවුද වෙන්නේ? විකර්ණ අන්න විකර්ණ සමච්ඡේද වේ. එම නිසා ABC ABAD BC කවුද? සමාන්තර ආශ්‍රයකි. විකර්ණ සමච්ඡේද. ඔව්. AD BC සමාන්තර ආශ්‍රයකි. හේතුව ලියන්න මොකද්ද? ABDC ADBC සමාන්තර ආශ්‍රයකි. විකර්ණ සමච්ඡේද වන නිසා. ඔන්න ඔය හේතුව ලියන්න එච්චරයි. ලකුණු දෙකයි. දැන් 24 වෙනි ගාන. පැයට කිලෝමීටර 72ක වේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක් මිනිත්තු 30කදී ගමන් කරන දුර කීයද? 72. පැයට කිලෝමීටර් 36යි. ඔව් පැයකට යන්නේ කිලෝමීටර 72යි. ඒ කියන්නේ මිනිත්තු 60කට කිලෝමීටර 72යි. එහෙනම් මිනිත්තු 30කට 36යි. 25 වෙනි ගාන PQ හා QR මාර්ග දෙකට සමදුරින් විදුලි පහන් කණුවක් L වල සිටවන්න ඕනලු. මූලික පත 4යි තියෙන්නේ. ඒක අවස්ථාවක් තමයි කෝණ සමච්ඡේදකය. ඔන්න සමදුරින් තියෙනවා. හරි. මේ තියෙන්නේ. L කණුවක් සිටුවේ L පත පිළිබඳ දැනුම් භාවිත කරමින් විදුලි පහන් කණුවේ පිහිටීම. මෙන්න මේ කොහේ හරි L තියෙන්න පුළුවන්. හොඳයි. කොහේ යන්නත් එකයි. L මාර්ග දෙකට සමදුරින් තමයි L තියෙන්න ඕනේ. මේ L මේ ඕනෙම තැනක තියෙන්න පුළුවන්. හරි. ලකුණු දෙකයි. ලකුණු 50න් දාගන්න කීයක් ගත්තද කියලා. B කොටස. සුළු කරන්න තියෙන්නේ. පළවෙනි ගානේ අපි මේක විෂම භාගයක් කරමු 3න් 4යි. එකතු කිරීම 3න් 16යි අඩු කිරීම 5න් 11යි. මෙතන 3න් 4යි එකතු කිරීම මෙතන එන්නේ පොදු හරය ගත්තොත් එන්නේ 15න් 16 වරක් 5 80යි 15න් 33යි. 3න් 4 එකතු කිරීම 80න් 33ක් ගියාම 15න් 47යි නේද? 47යි. මෙතන එන්නේ 15න් නම් 20යි 15න් 47යි ඔක්කොම එනවා 15න් 67ක්. අවසාන උත්තරේ එන්නේ 4යි 15න් 7යි. ආවද? ආවස. ඒකේ විෂම භාග වශයෙන් දැක්වුවට 1යි පළමු වරහන් වල හරය සමාන කළාට 1යි සුළු කිරීමට 1යි අවසාන උත්තරේ මිශ්‍ර සංඛ්‍යාවක් වශයෙන් තිබ්බට 1යි. පියෙකු තමා සතු ඉඩමෙන් දෙකෙන් එකක් පුතාගේ නමට ලියන ලදී. ඉතිරියෙන් 3න් එකක් 1,20,000ක මුදලට විකුණන ලදී. පුතාට දුන් පසු ඉතිරි වූ ඉඩම් කොටස කොහොමද දහනවා? 3න් මුළු ඉඩම දෙකෙන් 2යි පුතාට ලිව්වේ දෙකෙන් 1යි. දෙකෙන් 1යි නේද? හෙලෝ කෙලින්ම භාගය. ඔව්. ඔහු විකුණන ලද්දේ කොච්චර දහනවා? එහෙනම් එයා වික්කේ දෙකෙන් එකෙන් 3න් එක. ඒ කියන්නේ දෙකෙන් එක ගුණ කිරීම 3න් එක. එයා විකුණපු කොටස 6න් එකයි.
ළමයි ඒක හරිද? සර්. හරි. ලකුණු 1යි. ඒ අනුව ඔහු සතුව තිබූ මුළු ඉඩමේ වටිනාකම 6න් එකක් එයා වික්කේ රුපියල් 1,20,000 නැත්නම් 120,000ට 6න් 6ක් කියන්නේ මුළු ඉඩමේ වටිනාකම. එහෙනම් 120,000 ගුණ කරනවා අපි 6න්. මෙතන 0.0.0.0.12න් 2යි එකක් ඉතුරුයි 7යි. 720,000යි මුළු ඉඩමේ වටිනාකම. හරිද? හරි සර්. ලකුණු හරි, 2යි. දැන් පියා සතුව ඇත්තේ ඉඩමෙන් කවර කොටසක් දැහුවොත් අපිට පුළුවන් ලියන්න මෙහෙම. භාගයක් තිබ්බා ඒකෙන් 6න් එකක් වික්කා. ඒ කියන්නේ 6න් 3න් අඩු කරනවා 6න් එකක්. පියා සතුව 6න් දෙකක් තියෙනවා දැන් ඉතුරු වෙලා. හරිද? ඒ කියන්නේ 3න් එකයි. 6න් හරි. දෙක හෝ 3න් එක. ලකුණු 10න් දාගන්න. ළමයින්ට ඒක පැහැදිලිද? සර්. හරි. ඒ කියන්නේ මේ උත්තරේ හරිනේ. දැන් ඔන්න දෙකෙන් එක කියන්නේ ඉතිරි වෙලා තිබ්බ ගාන. 3න් එකක් වික්කානේ. ඒ කියන්නේ වික්කාන 6න් එකයිනේ. දෙකෙන් එකකින් 6න් එකක් අඩු කළා. හරි. රූපයේ දක්වා ඇත්තේ ත්‍රිපීසියමාකාර වගා බිමකි. එහි අඳුරු කර ඇති කොටසේ බණ්ඩක්කා වවා ඇත. බණ්ඩක්කා වවා ඇති කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. උත්තරේ ගන්න අපි 5r වර්ගයෙන් 4න් 1. 7න් 22 වරක් 14 වරක් 14 වරක් 4න් 1. හරිද දරුවනේ? එතන 7ට 7 ඒවා 1යි 14ට 2යි 2ට 1යි මේකට 2යි 2ට 1යි මේකට 7යි. උත්තරේ එන්නේ 22 වරක් 7. 154 වර්ග සෙන්ටිමීටර. 154යි වර්ග සෙන්ටිමීටර. තුනක්ම දාගන්නකො වර්ගඵලය හෙව්වට සූත්‍රය ලිව්වට ආදේශයට උත්තරේ ලකුණු 3යි හොඳේ. සූත්‍රයට ආදේශයට උත්තරේට. වගා බිමේ ඉතිරි කොටසේ වර්ගඵලය හොයන්න නම් ත්‍රපීසියමක වර්ගඵලය හොයන්න ඕන. ත්‍රපීසියම වර්ගඵලය කීයද හොයන්නේ? භාගය වරක් සමාන්තර පාද දෙකේ එකතුව. මෙතන 34යි නේ. ඒ කියන්නේ 34 එකතු කිරීම 24. වරක් ලම්බ උස 14යි. එහෙම දාවේ දරුවෝ? ඔව් සර්. ඒකේ උත්තරේ එන්නේ 24යි 34යි කියන්නේ 57යි. බෙදීම 2 වරක් 14. උත්තරේ එන්නේ 58 වරක් 7. 7 වරක් 8 56න් 6 5ක් ඉතුරුයි 35යි 5යි 40යි. 406ක් දාවේ. ඔව් සර්. ත්‍රපීසියම 7. ඒක කියන්නේ මේ මීටර වෙන්න ඕනේ නේද? ඔව් ඉතින් කමන්නේ දැන් මෙතන අපි දීලා තියෙන හින්දා ඒකගේ බලන්න එපා එච්චර. ඒකකයේ හරි හෝ වැරදි ලකුණු දෙන්න. මොකෝ මේ රූපේ තිබ්බ සෙන්ටිමීටර දාලා තියෙන්නේ. එහෙන කඩලක් නැහැ. ඊළඟට වගා බිමේ ඉතිරි කොටසේ වර්ගඵලය. එහෙනම් ඉතිරි වර්ගඵලය වෙන්නේ පුතා දැන් මේ කිව්වට ලකුණු දෙකක් දෙනවා හොඳේ. ඉතිරි වර්ගඵලය වෙන්නේ 406න් අඩු කරනවා 154ක්. උත්තරේ 6න් 4ක් 2යි. මෙතන 10න් 5ක් 5යි. 3න් 2ක් 2යි. ඒක දාවේ. වර්ග සෙන්ටිමීටර 252යි. ඒක දාවේ. හෙලෝ. සර්. හරි. ලකුණු එකක් දෙන්නේ ඒකට හොඳ දෙකක් නෙමෙයි එකක් දෙන්නේ. හරි. ඒකේ වර්ගඵලය හෙව්වට 1යි අඩු කළාට 2යි වර්ගඵලය හෙව්වට 2යි අඩු කළාට 1යි. ඒක වර්ග මීටර තිබ්බත් දෙන්න. බණ්ඩක්කා වගා කර ඇති බිම් කොටසට ඇතුල් වීමට මීටරයක ගේට්ටුවක් දමා ඉතිරි කොටස ආවරණය කිරීමට මෙතන දැන් නම් මීටර ගන්න වෙනවා නේද ඊට පස්සේ.
ඉතිරි කොටස ආවරණය වීමට දැලක් භාවිත කරමින් වැටක් සකස් කරයි නම් දැලේ දිග සොයන්නලු. එම දැලේ දිග සොයන්න. එතකොට අපි මුලින්ම බණ්ඩාකාරයක වටේ හොයනම නම් මේක x කියලා ගමු මේ දිග. x සමානයි 2πr ගෙන් 4න් 1. දෙවරක් 7න් 22 වරක් 14 වරක් 4න් 1. එතන උත්තරේ එනවා පුතා 7ට 7 ඒවා 1යි මේකට 2යි 2යි හරි උත්තරේ 22යිද හෙලෝ ඔව් සර්. ඔව් සර්. ඔව් මේකේ හැම එකම මීටර දාගන්න වේද වන්නනේ හරි සර් ඒකකයේ ඔව් කියන පුතේ සර් මං ඔය ගානට ප්‍රින්ටිං මිස්ටේක් එකක් කියලා හිතලා සෙන්ටිමීටර තමයි දැම්මේ. ඔක්කොටම ඒත් කමක් නැහැ පුතේ එහෙමත් පුළුවන් ඔව් සර්. හරි මෙතන මීටර වලින් මම ඒක ඉදයි නම් හරි ඊට පස්සේ දැලක් භාවිත කරමින් වැඩක් සකස් කරනවලු දැන් ඒ කොටසේ වටේ දිග කීයද දරුවෝ බණ්ඩක්කයි වටේ දිග මීටර් 50යි. මීටර් 50යි. වටේ දිග වෙන්නේ 22යි 14යි 14යි එකතු කරනවා මීටර 50යි එතකොට මීටර 50ක් තමයි වටේ දිග වෙන්නේ එහෙනම් කම්බි දැල 50න් අඩු කරන්න කීයද මීටර් 49. ඔව් මීටර් එකක් අඩු කරන්න ඕන. රයිට් ඔච්චරයි උත්තරේ හැමෝටම මේ උත්තරේ දාවේ ඔව් සර්. ඔව් සර්. මේක හෙව්වට 2යි වටේ දිග හෙව්වට 1යි අඩු කළ ලිව්වට 1යි ලකුණු 10න් දාගන්න කීයද කියලා රයිට් ඒකෙදි ඒක එච්චර බලන්න එපා මොකද මේ ගානේ ඒකගේ වරද්දන දාලා තියෙන්නේ හරි දැන් මේ අපි සාකච්ඡා කරන ගණන් වලදී ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ සමහර ගණන් ඇත්තටම ඒ කියන්නේ කලාප වලින් හදපු පේපර්ස් උනාට ඒ ගණන් වල සුළු සුළු අඩුපාඩු තියෙනවා හැබැයි ඔය අඩුපාඩු කිසිවක් සාමාන්‍ය පෙළ විභාගෙදී හම්බ වෙන්නේ නැහැ මොකද මේ පේපර් කිහිප වතාවක් උත්තර ලියලා එන්නේ හරි ඒ හින්දා ඒවා සාමාන්‍යයෙන් 90ක විතර මේ හරියටම උත්තර එනවා හරිද අනිකේ පේපර්ස් බලන්න ගියාමත් අපිට දැන් අඩුපාඩුවක් තිබ්බොත් ලකුණු හම්බ වෙනවා හරි තුන්වෙනි ගාන 6 ශ්‍රේණියේ සිසුන් පිරිසක් අඹ හා අන්නාසි පළතුරු වලට දක්වන රුචිකත්වය අනුව සකස් කරන ලද අසම්පූර්ණ වෙන් රූප සටහනක් මෙහි දක්වා ඇත. රුචිය කියන්නේ කැමැත්ත. හොඳේ. හරි. මෙතන 50ක් ඉන්නවා. අන්නාසි වලට කැමති මුළු පිරිස අහනවා. කී උත්තරේ? ඒකේ හිස්තැන් පුරවනනේ. හිස්තැන් වල මොකද එන්නේ? අඹ වලට 30ක් කැමති. අඹයි අන්නාසි කැමති කීයද? 11යි. 30න් 19ක් ගියාම 11යි. අන්නාසි 50ක් කැමති. අන්නාසි වලට විතරක් කැමති. 39යි. 39ක් ඉන්නවා. හරි. ඔන්න. අන්නාසි වලට කැමති මුළු පිරිස කොච්චරද අහනවා? උත්තරේ 50යි. හරිද පුතේ? ඉහත පළතුරු දෙවර්ගයටම කැමති පිරිස කීයද? 11යි. 6 වන ශ්‍රේණියේ සිසුන් ගණන කීයද අහනවා? කරන්නේ කොහමද? 19යි 11යි 39යි 12යි එකතු කරනවා. කීයද? 50යි 50යි 12යි 62යි 81යි. M ඩෑෂ් ඡේදනය P M අනුපූරකය ඡේදනය P මේ තියෙන්නේ. අන්නාසි වලට පමණක් කැමති. අඳුර කර දක්වන්නලු. හරිද පුතේ? හරි සර්. හරි. ලකුණු දෙන්නේ මෙහෙම. මේකේ මේ නිවැරදිව 11යි
39යි ලිව්වට 1යි. 1 1 දකුණු 2යි. හරිද? අඳුරු කළාටත් එකක් දෙනවා ඈ. sorry අඳුරු කළාට ඔව් 1යි. මේකට 2යි. මේකට 2යි. මේකට 3යි. බලන්න ලකුණු 10ක් ආවද කියලා. සර් පොඩ්ඩක් සර් තුනේ පළවෙනි ගාන පෙන්නන්නකෝ. හරිද? සර් 11 වෙනි සර් කීයේ 30 අද සර් අඩු කරලා තියෙන්නේ. 19ක්. පේනව අඩුයිනේ. ඒ 11 ඉන්නේ දැන් 19 කියන්නේ පුතේ මේ ගාන අඹ විතරක් කට්ටියනේ. ඒතර 30න් 19ක් අඩු කළා තමයි මේක අරන් තියෙන්නේ. පැහැදිලිද? අන්නාසි වලට සර් ඒකස අයිති නේද? ඔව් අන්නාසි වලටත් අයිති ඒ ටික. ඒතර 50 කියනකොට 11ක් තියෙනවා 50 ඇතුලේ. ඒ කියන්නේ 50න් 11ක් අඩු කරලා 39 දැම්මේ. 39 කියන්නේ අන්නාසි විතරක් කන කැමති කට්ටිය. අන්නාසි පමණක්. සමහර අය ඉන්නවනේ අඹ වලට ආස නැහැ. අන්නාසි විතරක් කැමති කට්ටියක් ඉන්නවනේ. ඒ වගේ. හරිද දරුවෝ? හරි. හරි සර්. හොඳයි. ඊට පස්සේ පුතේ හතරවෙනි ගාන. නගර සීමාවක් තුළ පිහිටා ඇති වාර්ෂික වටිනාකම 30000ක් ලෙස තක්සේරු කළ නිවසක් සඳහා කාර්තුවකට අය කරන වරිපනම් බදු මුදල 750කි. වසරක් සඳහා පුතේ ගෙවන ගාන හොයන්නේ 753න් ගුණ කරනවා 15න් 5යි එකක් ඉතුරුයි 22යි. රුපියල් 2250යි. හරිද පුතේ? හෙලෝ. හරි නේද? හෙලෝ. මේක හරිද තමයි? අවුරුද්දකට කාර්යයක් නෙමෙයිද? අන්න ඔව්. මම බලලා හිටියේ තමයි. අන්න. කාර්තු ගාන 4ක් එන්න ඕනේ. 4.0 20යි 20න් 0යි දෙකක් ඉතුරුයි 28යි 30යි. 3000ක් දෙන්නේ. ඔව් සර්. ඔව් සර්. හරි. එතකොට 750ව 4ක් ගන්න ඕනේ. එතන තරුවක් දාලා ලියා ගන්න ඕනේ. වසරට කාර්තු 4කි. අය කර ඇති වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. කීයද? 30000ට 10%. 3000 නම් 100ට කීයද? මේකට මේක කැපෙනවා. බිඳුවට බිඳුවක් කැපෙනවා. 30 බෙදීම 3 100ට 10යි. නිවසක තීන්තාලේප කිරීමට මිනිසුන් තිදෙනෙකුට දින 8ක් ගත වේ. හරිද? මිනිසුන් තිදෙනෙකුට දින 8ක් ගත වේ. ඒ කියන්නේ මේ වැඩේ මිනිස් දින කීයද? 24යි. මිනිස් දින 24ක වැඩක් මේක. හොඳේ. දින දෙකක් මෙසේ වැඩ කළ පසු මිනිසුන් තිදෙනෙකු දින දෙකක් මෙසේ වැඩ කරනවා කියන්නේ මිනිසුන් 3 දෙනාගෙන් දවස් දෙකක් වැඩ කරනවා. ඒ කියන්නේ කීයද? මිනිස් දින 6ක වැඩක් ඉවරයි. හරිද? තවත් මිනිසුන් 3 දෙනෙකුම කාර්ය සඳහා ගෙන්නවලු. දැන් ඒක කොච්චරක් ඉතුරුයි තව? 18ක් ඉතුරුයි. තවත් මිනිසුන් 3 දෙනෙක් ඇඩ් වෙනවා. ඔක්කොම කීයද මිනිසුන්? මිනිසුන් 6 දෙනෙක්. ඔව්. මිනිසුන් දැන් 6ක් ඉන්නවා. මිනිසුන් ගාන 6යි දවස් ගාන x. හරි. එතකොට 6යි x සමානයි 18. x කියන්නේ 3යි. හරිද? එතකොට යොදම දැන් මෙම නිවසේ තීන්ත ගෑම සඳහා ගතවන කාලය දින කීයද? දින 3න් ගත හැකියි. හරිද? දැන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මිනිසුන් වැඩියෙන් යෙදවීම නිසා ඔහුට දින කීයක් ඉතුරු වේද?
සර් ඔව් කියන excuse පුතේ. me sir. ඔය ඔව්. ගානේ අහන්නේ මේ තිබ්බ දින ගාන නේද මේ එතකොට පහක් නෙමෙයි දෙන්නේ සර් එලා මම ඔව් sir අහන්නේ. දිනක් දින දෙන්න ගාන sir. මෙතන මෙම යොදනවා දැන් මෙම නිවසේ තීන්ත ගෑම සඳහා ගතවන කාලය දින කීයද? ඒතර කලින් ගිහින් තිබ්බේ දින දෙක 8ක් තමයි අක්සේරු කරලා තිබ්බේ. මුලින් දවස් 2ක් ගාලා තිබුණා. මං අහ ප්‍රශ්නේ ඔයගලන්ගෙන් ඒ කියන්නේ දින ගණන කීයක් අඩු වෙනවද? දින 3කින් තුනක් අඩු වෙනවා. ඔව් දින 3ක් අඩු වෙනවා. එහෙනම් තීන්ත ගාපු දවස් ගාන කීයද? දින 5යි. දින පහයි 5යි. ඔව්. එතකොට දින ගණන තමයි පුතා මුලින් 2ක් ගියා දැන් 3ක් ආවා. 5යි. හරිනේ? ලකුණු පොඩ්ඩක් ඉන්න. B කොටසක් නැහැනේ හරි. මේකේ මේක හෙව්වට ලකුණු 2යි මේක හෙව්වට ලකුණු 3යි. හරිද? ඊට පස්සේ මිනිස් දින ගාන හෙව්වට ලකුණු 1යි. මෙතන 18 හොයාගත්තට 1යි. මේ වැඩ කරපු ගාන හොයාගත්තට 1යි. 3 හොයාගත්තට 1යි. මේක හෙව්වට 1යි. ඔක්කොම 10න් දාගන්න කීයද කියලා. දැන් සමහර ළමයි ඉන්නවා පුතා මම දැකලා තියෙනවා උත්තර ලියන්න ගියාම කෙලින්ම උත්තරේ විතරක් දානවා. ඉතින් ලකුණු දෙන්නේ කොහොමද? මතක තියාගන්න B කොටසේ පියවර නැත්තම් ලකුණු නැත. ඒකිට අපරාධයි. B කොටස අනිවාර්යෙන් තියෙන්න ඕනේ පියවර. හරි. මේකෙදි පියවර අවශ්‍යයි. මේ ෆස්ට් එකේ A කොටසට පියවර ඕනේ නැහැ. කෙලින්ම උත්තරේට ලකුණු දෙක ගන්න හම්බ වෙනවා. ඒක ගැටලුවක් නෑ. B කොටසට එහෙම බෑ. පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලනු ලබාගත් තොරතුරු වටපිටාවෙන් දැක්වේ. පාපන්දු, එල්ලේ, දැල්පන්දු, අත්පන්දු. වැඩිම සිසුන් පිරිසක් කැමති ක්‍රීඩාව කුමක්ද? දැල්පන්දු දැල්පන්දු. අත්පන්දු කෝණය කරන්නේ 30යි 90යි 150යි මම මේක x කියලා දාගන්නම් x උයි එකතු කරනවා 360ට සමාන කරනවා. ඒතර x කියන්නේ 360න් අඩු කරන්න ඕනේ 150යි 90යි කියන්නේ 240යි 270යි. ඒකත් අංශක 90 නේ දරුවෝ. ඔව් සර් දැල්පන්දු ක්‍රීඩාවට කැමති සිසුන් ගණන මුළු සිසුන් ගණනේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නලු. 360න් 150යි. ගුණ කරන්න 100%ෙන්. උත්තරේ එන්නේ බෙදෙන්න නැහැ මේක මං කියන්නේ. 36න් 1500යි. මං ගා 3 වරක් නම් 12යි 3 වරක් නම් 5යි. 500 12න් බෙදුවහම දෙවරක් නම් 6යි දෙවරක් නම් 250යි. දෙවරක් 3යි දෙවරක් 125යි. 4යි 1යි. මේක දාදරු 41.6ක් දායි ඔයගලන්ට. ඔව් sir. සර් මට ආව 41යි 1යි එකක් ආවා එහෙම එන්නේ නැහැ. එකක් එන්නේ නැහැ 6ක් එන්නේ. හරි. ඊළඟට අත්පන්දු ක්‍රීඩාවට කැමති සිසුන් ගණන 180ක් නම් තොරතුරු ලබා ගැනීම සඳහා යොදාගත් මුළු සිසුන් ගණන. ඒ කියන්නේ මේකේ දැන් අංශක 90ක් කියන්නේ 180යිලු. අංශකයක් කියන්නේ 180 බෙදීම 90. අපෙන් අහන්නේ අංශක 360ක් නේ පුතා. කීයද? 180 90න් බෙදලා ගුණ කරනවා 360න්. උත්තරේ එයි පුතා 180 ඒවා 4ක්. ඒ කියන්නේ 720ක්ද? ඔව් sir. 720යි. දැල්පන්දු ක්‍රීඩා කරන සිසුන් ගණන හා
අත්පන්දු ක්‍රීඩා කරන සිසුන් අතර අනුපාතය සොයන්න. දැල් පන්දු ක්‍රීඩා කරන ගාන 150යි අංශක නේද? අත්පන්දු අංශක 90යි නේ පුතේ. හෙලෝ ඔහොමනේ තියෙන්නේ. 15 9. සර් අන්තිම ගාන පොඩ්ඩක් ආයි පුළුවන්ද? ඊට පස්සේ එන්නේ 15/9 ඒ කියන්නේ 3ෙන් බෙදුවොත් 5/3 දෙන්න උත්තරේට. ඔව් සර්. ලකුණු 2යි. ලකුණු 10න් දාගන්න 100න් දාගන්න Tamanට කීයක් ලැබුණාද කියලා. එච්චරයි.